ඔබ සැමට සුබ උදෑසනක්. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සඳහා ගණිතයේ හදාරන සිසු සිසුවියන්ට විභාග අත්වලක් වශයෙන් ස්වාධීන රූපවාහිනිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශය සමග අනුබද්ධව කරනු ලබන තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහන සමගයි ඔබ මේ එක් වී සිටින්නේ. අද දින මා සමග මෙම වැඩසටහනට සහභාගී වී සිටිනවා ගණිත අධ්‍යයනාංශයේ කතිකාචාර්ය නලින් ගණේගොඩ මහතා. ඒ වගේම අද දින අපි මේ වැඩසටහනේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා අධීර දෙකක් යටතේ. පළවෙනි අධීරයේදී සංයුක්ත ගණිතයේ එන ඛණ්ඩාංග ජ්‍යාමිතිය යටතේ සරල රේඛාව සම්බන්ධ ගැටලු කිහිපයක් කතා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. දෙවැනි අධීර යටතේ විභාගයට මුහුණ දීමේදී සැලකිය යුතු කරුණු සම්බන්ධව කතා කිරීමට නලින් ගණේගොඩ මහතා බලාපොරොත්තු වී සිටිනවා. අපි එහෙනම් වැඩසටහන ආරම්භ කරමු. මම මුලින්ම කිව්වා ඛණ්ඩාංග ජ්‍යාමිතියේ සරල රේඛාව යටතේ තියෙන ගැටලු කිහිපයක් තමයි අද දින කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ කියලා. අපි ගැටලුවෙන් ගැටලුව සාකච්ඡා කිරීමට බලමු. පළවෙනි ගැටලුවෙන් කියවෙන්නේ ඔයගලන්ට පේනවා ඇති තිරේ දිස් වෙනවා පළවෙනි ප්‍රශ්නය. Lx ධන my ධන n සමානයි බිඳුව රේඛාවට x1 y1 ලක්ෂයේ සිට අඳින ලද ලම්බයේ අඩියේ ඛණ්ඩාංක සොයන්න. ප්‍රශ්නේ ඊට පස්සේ තියෙනවා OAPB යනු O මූල ලක්ෂයේද A හි ඛණ්ඩාංක λ A λ B ද B හි ඛණ්ඩාංක μ B ඍණ μ A ද වන ඍජු කෝණාශ්‍රයකි. මෙහි A වර්ගයේ ධන B වර්ගයේ සමානයි 1 වේ. ඒ වගේම λ ගණයේ ධන μ ගණයේ සමානයි c වාරයක් λ වර්ගයේ ධන μ වර්ගයේ වන පරිදි A හා B විචලනය වේ නම් P සිට AB ට ඇඳි ලම්බයේ අඩිහි පතය සරල රේඛාවක් බව සාධනය කරන්න. මෙහි C නියතයකි. එහෙනම් ඔයගලන්ට පේනවා ඇති මේ ප්‍රශ්නයේ පළවෙනි කොටසින් දීලා තියෙන්නේ සිද්ධාන්තයක් සම්බන්ධ, දෙවෙනි කොටසින් දීලා තියෙන්නේ මේ සිද්ධාන්තය සම්බන්ධ කරගෙන කොහොමද මේ ගැටලුව විසඳගන්නේ කියලා. අපි දැන් පිළිතුරු දෙස බලමු. මෙතනදී අපි සරල රේඛාව නම් කරගෙන තියෙනවා Lx ධන my ධන n සමානයි බිඳුව ලෙස. අපේ දීලා තියෙන ලක්ෂ්‍ය P ලෙස නම් කරගෙන තියෙනවා. අපි දැන් අහලා තිබ්බේ මොකද්ද? ලම්බයේ අඩියේ ඛණ්ඩාංක. එහෙනම් අපි ඒක නම් කරගමු B කියලා. ඒ ඛණ්ඩාංක ලෙස x2 y2 ලෙස නම් කරගමු. අපි දන්නවා ඕනෙම රේඛා දෙකක් ලම්බක නම් එම රේඛා දෙකේ අනුක්‍රමණවල ගුණිතය ඍණ 1ට සමාන විය යුතුයි කියලා. අපි ඒක මේ විදිහට ලිව්වොත් PB ගේ අනුක්‍රමණය වැඩි කිරීම සරල රේඛාවේ අනුක්‍රමණය සමානයි ඍණ 1යි. අපි මුලට ගියොත් PB කියන්නේ ලක්ෂ දෙකක්. ලක්ෂ දෙකක අනුක්‍රමණය අපි ලියන්න දන්නවා y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. ඒ වගේම සරල රේඛාවක අනුක්‍රමණය අපි ලියනවා ඍණ x හි සංගුණකය බෙදීම y හි සංගුණකය. ඒක තමයි අපි මේ මෙතන ලියලා තියෙන්නේ. ඊට පස්සේ ඕගලන්ට මෙතන පේනවා ඇති y සහ x වලින් සම්බන්ධ ප්‍රකාශයක් තියෙන්නේ. මෙතනදී මේ පේලියෙන් කියවෙන්නේ විචල්්‍ය වෙන් කිරීමේ ක්‍රමය මත තමයි මේ කොටස විසඳන්න වෙන්නේ. ඒ කියන්නේ අපිට y විචල්්‍ය එක පැත්තකටත් x විචල්්‍ය එක පැත්තකටත් අරගෙන λ කියන පැරාමිතියකට සමාන කරන්න පුළුවන් ওই විචල්්‍ය වෙන් කිරීමේ ක්‍රමයේදී. ඊට පස්සේ අපි y2 ඍණ y1 බෙදීම m කියන එක λ ට සමාන කිරීමෙන් y2 සඳහා අගයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම x2 ඍණ x1 බෙදීම l සමානයි λ කියන මෙන්න මේ සමානතාවය සහිත ප්‍රකාශයෙන් අපිට x2 සඳහා ප්‍රකාශයක් ලබා ගන්න පුළුවන්. එම නිසා අපිට පේනවා B හි ඛණ්ඩාංක අපි මුලින්ම ලිව්වා x2 y2 වලින් අපිට මෙතනදී ලැබුණා x2 සහ y2 සඳහා අගයන් දෙකක්. ඒක ආදේශ කිරීමෙන් අපිට මේ B හි ඛණ්ඩාංක ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඕගලන්ට පේනවා ඇති මෙතන ලැම්ඩා පරාමිතියක් සහිතව තමයි අපි මේ B හි ඛණ්ඩාංක දීලා තියෙන්නේ. නමුත්
අපිට මේ ලැම්ඩා පරාමිතිය හොයාගන්න පුළුවන් කොහොමද? අපි එක කරුණක් පාවිච්චි කරේ නෑ. දැන් අපි දන්නවා ලම්බකයේ ඛණ්ඩාංක අනිවාර්යයෙන්ම අර දීලා තියෙන සරල රේඛාව තෘප්ත කළ යුතුයි කියලා. ඒක තමයි මේ කොටසෙන් අපි ලියලා තියෙන්නේ. ඊට පස්සේ අඩියේ ඛණ්ඩාංක මෙම සරල රේඛාවේ x හා y තියෙන තැන් වලට ආදේශ කිරීමෙන් අපිට ලැම්ඩා සඳහා අගයක් ලැබිලා තියෙනවා. හරි. ඊට පස්සේ එම b හි ඛණ්ඩාංකවල තියෙන මේ ලැම්ඩා තියෙන තැන් වලට එම ලැම්ඩා ආදේශ කිරීමෙන් අපිට b හි ඛණ්ඩාංකය ලබා ගත හැකියි. ඊට පස්සේ අපේ ගානේ තියෙන්නේ මොකක්ද? OAPB යනු O මූල ලක්ෂයේද A සහ B කියලා ඛණ්ඩාංක දෙකක් තියෙනවා. ඍජු කෝණාශ්‍රයක් තමයි OABB වලින් නිරූපණය වෙන්නේ. මෙතනදී මතක තබා ගත යුතුයි මේ පිළිවෙල. OAPB කියලා පිළිවෙලක් දීලා තියෙනවා. එතකොට මේ පිළිවෙලට තමයි අපේ මේ ඍජු කෝණාශ්‍රයේ ශීර්ෂ ලකුණු කළ යුත්තේ. ඔයගලන්ට පේනවා ඇති මම මේ ඍජු කෝණාශ්‍රයේ ලකුණු කරලා තියෙනවා OAPB කියලා. දැන් අපි බලමු මේ ගාන කොහොමද විසඳන්න පටන් ගන්න කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයගලන්ට තේරෙනවා ඉදිරියේ මුලින්ම කරපු સિદ્ધාන්තයේ මේ ගානෙදි කොහේදී හරි තැනකදී අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා කියලා. හරි අපෙන් අහලක් තියෙනවා අඩියේ පතේ සරල රේඛාවක් බව පෙන්වන්නත් කියලා. අපි මේ විදිහට නම් කරගත්තොත් p කියන ලක්ෂයේ ඛණ්ඩාංක xp සහ yp ලෙස ඒ වගේම ab සරල රේඛාවට අදින ලද ලම්බකයේ අඩියේ ඛණ්ඩාංකය q x බා y බා ලෙස නම් කරගමු. ඊට පස්සේ දැන් අපිට අපේ સિદ્ધාන්තයට අනුව නම් ලක්ෂයක් දීලා තියෙනවා. ඊට පස්සේ සරල රේඛාවක් දුන්නොත් අපිට පුළුවන් ලම්බකයේ අඩියේ ඛණ්ඩාංක හොයාගන්න. එහෙනම් මේ ඍජු කෝණාශ්‍රය දෙස බැලුවොත් අපේ ලක්ෂය වෙන්නේ p ලක්ෂය, රේඛාව වෙන්නේ ab රේඛාව. එහෙනම් මුලින්ම අපි p ලක්ෂය අපි මේ නොදන්නා විචල්්‍ය පද වලින් ලියාගත්ත p ලක්ෂය දන්නා වචන වලින් දන්නා සංකේත වලින් අපි හදාගත යුතුයි. එහෙනම් අපි මුලින්ම p ලක්ෂයේ ඛණ්ඩාංක කොහොමද හොයාගන්නේ කියලා බලමු. අපි දන්නවා ඍජු කෝණාශ්‍රයක කේන්ද්‍රය භාවිතා අපිට ඍජු කෝණාශ්‍රයේ කේන්ද්‍රය භාවිතා කරලා p ලක්ෂයේ ඛණ්ඩාංක හොයාගන්න පුළුවන්. අපි ගමු AB ලක්ෂ දෙකට අනුබද්ධයෙන් C ලක්ෂයේ ඛණ්ඩාංක කොහොමද හොයන්නේ? ලැම්ඩා a ධන mu b බෙදීම 2යි ලැම්ඩා b ඍණ mu a බෙදීම 2 තමයි C වල AB ලක්ෂ වලට අනුබද්ධයෙන් ලැබෙන ඛණ්ඩාංක. ඒ වගේම O හා P ලක්ෂ වලට අනුබද්ධයෙන් ලැබෙන ඛණ්ඩාංක C හි ඛණ්ඩාංක තමයි XP බෙදීම 2යි YP බෙදීම 2යි. C ලක්ෂයේ ඛණ්ඩාංක මේ සමීකරණ සමාන කිරීමෙන් අපිට XP සහ YP සඳහා අගයන් දෙකක් ලැබිලා තියෙනවා. දැන් අපි දන්නවා P ලක්ෂයේ ඛණ්ඩාංක. දැන් ඊට පස්සේ අපිට බලන්න ඕන මොකක්ද AB රේඛාවට අදාළ සමීකරණයක් අපි ලියාගත යුතුයි. AB හි සමීකරණය අපි කොහොමද ලියාගන්නේ? අපි දන්නවා AB රේඛාව තුල ඕනම විචලනය වන ලක්ෂයක් xy වලින් නම් කරොත් ඒම රේඛාවේ අනුක්‍රමන සමාන කිරීමෙන් ඕගොල්ලෝ මම හිතනවා දන්නවා ඇති කියන අනුක්‍රමන දෙක සමාන කිරීමෙන් අපිට පුළුවන් එම AB රේඛාවට අදාළ සමීකරණය හොයාගන්න. ඒක තමයි මම මෙතන මේ ලියලා තියෙන්නේ. ඊට පස්සේ හරස් ගුණිතය සහ වරහන් ඉවත් කිරීමේ ක්‍රමය මගින් අපි ABට අදාළ සමීකරණේ ලියලා තියෙනවා. මෙතන පේනවා ඇති A වර්ගයේ ධන B වර්ගයේ පදයක් එනවා. අපේ ගානේ දත්තයකට දුන්නා A වර්ගයේ ධන B වර්ගයේ සමානයි 1 කියලා. ඒක මෙතනට ආදේශ කිරීමෙන් අපිට AB සමීකරණය මේ ආකාරයට ලැබෙනවා. දැන් අපි බලන්න ඕන මුලින්ම AB සමීකරණයත් සරල රේඛාවක්ද කියලා. AB සමීකරණයත් මෙතනදී සරල රේඛාවක් බවට අපිට පැහැදිලි. මොකද x හා y හි මාත්‍රය එක වෙලා තියෙනවා. එහෙනම් මේ කියන්නේ සරල රේඛාවක් තමයි AB ගේ සමීකරණය. ඊට පස්සේ අපේ સિદ્ધාන්තයට අනුව සරල රේඛාවක් දීලා ලක්ෂිකුත් දීලා ලම්බයේ අඩිය ඛණ්ඩාංක හොයන්න කිව්වොත් අපිට මතක ඇති අපි පොඩ්ඩක් ඉස්සරහට ගියොත් කොහොමද ආවේ මේ තියෙන්නේ B ලක්ෂය x1 කියලා x1 සහ y1 කියන්නේ අර දීලා තියෙන
ලක්ෂයේ x සහ y ඛණ්ඩාංක. ඊට පස්සේ L කියන්නේ x ගේ සංගුණකයක්, m කියන්නේ y ගේ සංගුණකයක්. මේක ඕගොල්ලෝ හොඳට බලාගත්තොත් ඕගොල්ලන්ට පෙනෙයි q ලක්ෂයට අදාළ ඛණ්ඩාංක මම x බා y බා විදිහට නම් කරගත්තා. එතනට මේක මේ ආදේශ කළා පරාමිතියටත් අදාළව මේ විදිහට අපිට සුළු කිරීමෙන් ලබා ගන්න පුළුවන්. ඕගොල්ලෝ අර පළවෙනි කොටස දිහා බලලා මේ ටික ඕගොල්ලන්ට සුළු කරගන්න පුළුවන්. හරි. එහෙනම් x බා සහ y බා සඳහා අපිට අගයන් දෙකක් ලැබුණා. දැන් අපෙන් අහන්නේ අඩියේ පතේ සරල රේඛාවක් බව පෙන්වන්න කියලා. දැන් මෙතන තියෙන්නේ x බා සහ y බා සඳහා ප්‍රකාශන දෙකක්. එහෙනම් අපි පළවෙනි සමීකරණය a වලිනුත් දෙවෙනි සමීකරණය b වලිනුත් වැඩි කරලා එකතු කිරීමෙන් තවත් ප්‍රකාශයක් ලැබෙනවා. ඒ වගේම පළවෙනි සමීකරණය b වලින් වැඩි කරලා දෙවෙනි සමීකරණය a වලින් වැඩි කරලා අඩු කිරීමෙන් ලැබෙනවා තවත් සමීකරණයක්. මේ දෙක එකතු කිරීමෙන් ඕගොල්ලන්ට හිතන ඇති ඇයි මේක මම මේ එකතු කරන්න හදන්නේ කියලා. තව ඕගොල්ලන්ගේ මේ ගානේ දකින්න හම්බ වෙනවා. තව දත්තයක් දීලා තිබ්බා. ලැම්ඩා ගණයේ දන මියු ගණයේ සමානයි c වාරයක් ලැම්ඩා වර්ගයේ දන මියු වර්ගය කියලා ප්‍රකාශනයක් තිබ්බා. එන්න ඒ දීලා තියෙන දත්තේ පාවිච්චි කිරීමට තමයි මම මේ දැන් 3 සහ 4 කියන සමීකරණ දෙක එකතු කරන්න යන්නේ. එතකොට ඕගොල්ලන්ට පෙනෙයි ඒ තැනට අපිට c කියන පදේ දාගන්න. ඊට පස්සේ x බා සහ y බා කියන්නේ විචල්්‍ය ආකාරයට ලියුවොත් කියුවේ පතය අපිට ඒ කියන්නේ p සිට ab ට අඳුන ලද ලම්බයේ අඩියේ පතය සඳහා මේ වගේ සමීකරණයක් ලැබෙනවා. දැන් කියන්නේ අපිට පතේ සරල රේඛාවක් බව පෙන්වන්න කියලා. එහෙනම් අපි බලන්න ඕන x සහ y මාත්‍රය කීයද කියලා. ඔයගලන්ට පේනවා ඇති x සහ y මාත්‍රය එක වෙනවා. එහෙනම් මේක සරල රේඛාවක් වේ. අපි තවත් ගැටලුවක් දෙස බැලුවොත් ඔයගලන් ගැටලුව දිහා බැලුවොත් මේ වගේ එකක් L හා L dash නැමැති ප්‍රභින්න ඡේදක සරල රේඛා දෙකක සමීකරණ පිළිවෙලින් ax ධන by ධන c සමානයි බිඳුව සහ a dash x ධන b dash y ධන c dash සමානයි බිඳුව වේ. ලැම්ඩා අභිමත නියතයක් නම් ax ධන by ධන c ධන ලැම්ඩා වාරයක් a dash x ධන b dash y ධන c dash සමානයි බිඳුව යන සමීකරණය L හා L dash ඡේදන ලක්ෂය හරහා යන සරල රේඛාවක් නිරූපණය කරන බව පෙන්වන්න. ඊට පස්සේ තියෙනවා L හා L dash සමග මූල ලක්ෂය හරහා යන රේඛාවලින් සමාන්තරාශ්‍රයක් සෑදේ නම් විකර්ණවල සමීකරණ සොයා සමාන්තරාශ්‍රය රොම්බසයක් වීමට අවශ්‍යතාවය සොයන්න. එහෙනම් මේ ගානෙත් කොටස් දෙකක් යටතේ සාකච්ඡා කරනවා. පළවෙනි කොටසේ යටතේ සිද්ධාන්තය. ඒ සිද්ධාන්තය කොහොමද ගැටලුවක් සඳහා යොදාගන්නේ කියලා තමයි ප්‍රශ්නේ පල්ලෙහෙන් සඳහන් වෙලා තියෙන කොටසෙන් දැක්වෙන්නේ. අපි බලමු කොහොමද මේක පිළිතුර ලබා ගන්න කියලා. දැන් මෙතනදී අපෙන් අහලා තිබ්බා සරල රේඛා දෙකක ඡේදන ලක්ෂය හරහා යන සමීකරණයේ ආකාරය පෙන්වන්න කියලා. මුලින්ම අපි බලන්න ඕන මේ සරල රේඛා දෙක ඡේදනය වෙනවද කියලා. ඡේදනය වෙනව නම් මොකද තිබිය යුතු අවශ්‍යතාවය කියලා. ඔයගොල්ලෝ දන්නවා ඕනෑම සරල රේඛා දෙකක් සමාන්තර වීමට තිබිය යුතු අවශ්‍යතාවය මොකක්ද? එම සරල රේඛා දෙකේ අනුක්‍රමන අනිවාර්යයෙන්ම සමාන විය යුතුයි. එහෙම වුණොත් ඒ සරල රේඛා දෙක සමාන්තර වෙනවා. එහෙනම් ඡේදනයක් එතනදී කතා කරන්න පුළුවන්ද? අපිට ඡේදනයක් කතා කරන්න බෑ. එහෙනම් ඡේදනයක් වීමට නම් අනිවාර්යයෙන්ම මේ සරල රේඛා දෙකේ අනුක්‍රමන දෙක අසමාන විය යුතුයි. ඒක තමයි මම මේ මෙතන ලියලා තියෙන්නේ. ඊට පස්සේ අපි සරල රේඛා දෙකේ ඡේදන ලක්ෂය x0 y0 ලෙස ගනිමු. අපි දන්නවා මෙම ඡේදන ලක්ෂය අනිවාර්යයෙන්ම අර දීලා තියෙන සරල රේඛා දෙකේ සමීකරණ තෘප්ත කළ යුතුයි. ඒක අපි ආදේශ කරොත් අපිට මේ වගේ පළවෙනි සමීකරණයෙන් හා දෙකෙන් ලැබෙන ආකාරයේ සමීකරණ දෙකක් ලැබෙනවා. ඊට පස්සේ අපිට කිව්වා ගානේ ax ධන by ධන c ධන ලැම්ඩා වාරයක් a dash x ධන b dash y ධන c dash සමානයි බිඳුව ආකාරයේ සමීකරණයක්
ඔය සරල රේඛා දෙක ඡේදනය වෙන ලක්ෂය හරහා යන බව පෙන්වන්න කියලා. එහෙනම් අපි ඒ සමීකරණය සලකමු. අර දීලා තියෙන සමීකරණය සලකලා බලමු මෙම x0 y0 තෘප්ත වෙනවද කියලා. අපි මේ සමීකරණය සැලකුවා. ඊට පස්සේ මේකේ x පද පොදු පද ළඟට අරගෙන තියනවා. ඒක තමයි මේ කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පේනවා ආයි මෙතන සරල රේඛාවක් තමයි නිරූපණය වෙන්නේ කියලා. මොකද x හා y ගේ පළමු මාත්‍රයේ සමීකරණයක් නිසා. ඊට පස්සේ x0 y0 ඡේදන ලක්ෂයක් නිසා ඒත සමීකරණයට අපිට ආදේශ කරන්න පුළුවන්. ආදේශ කිරීමෙන් පස්සේ ඔයගලන්ට පේනවා ඇති මේ ඔක්කොම බිඳු වෙනවා. ඒ කියන්නේ අපිට දීලා තියෙන සමීකරණයෙන් නිරූපණය වන්නේ අනිවාර්යයෙන්ම අර සරල රේඛා දෙකේ ඡේදන ලක්ෂය හරහා යන සරල රේඛාවක් බව. ඊට පස්සේ අපි ගාණ කියන්නේ මොකක්ද? L හා L' සමග මූල ලක්ෂය හරහා යන රේඛාවලින් සමාන්තර රැස්යක් හැදිලා තියෙනවා. ඒක විකර්ණ වල සමීකරණ තමයි අපෙන් අහන්නේ. දැන් මෙතනදී එකපාරට සමාන්තරාශය අඳින්න කලින් අපි බැලිය යුතුයි මේ L හා L' කියන සරල රේඛා දෙක තියෙන්නේ O කියන මූල ලක්ෂයත් සමගද කියලා. ඒක අපිට බලත හැකි ඔය ax ධන by ධන c සමානයි බිඳුව කියන සමීකරණයයි a' x ධන b' y ධන c' සමානයි බිඳුව කියන සමීකරණ වලට O මූල ලක්ෂයේ ඛණ්ඩාංක ආදේශ කරොත් ඔයගලන්ට පේනවා ඇති c සමානයි බිඳුවයි c' සමානයි බිඳුව කියලා වෙනවා කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම මෙම රේඛා දෙක L සහ L' කියන රේඛා දෙක තිබිය යුත්තේ O ලක්ෂය හරහා නෙමෙයි. එහෙනම් අපිට පුළුවන් සමාන්තරාශය මෙන්න මේ විදිහට ලකුණු කරගන්න ශීර්ෂ මේ වෙන විදිහට OA BC වෙන විදිහට. අපි දැන් ඊට පස්සේ බලමු දැන් අපි සමාන්තරාශ්‍රයේ AB සහ CB කියන පාදවල සමීකරණ දෙක දැන්ටමත් දන්නවා. නමුත් OC සහ OA කියන පාදවලට අදාළ සමීකරණ අපි දන්නේ නැහැ. දැන් අපි බලමු කොහොමද මේ පාදවලට අදාළ සමීකරණ ලබා ගන්න කියලා. අපි දන්නවා සමාන්තරාශ්‍රයක් නිසා OC සමාන්තර වෙනවා AB රේඛාවට. ඒ වගේම OA සමාන්තර වෙනවා CB රේඛාවට. එම නිසා OC ගේ අනුක්‍රමණය වෙන්නේ AB ගේ OC ගේ අනුක්‍රමණය වෙන්නේ ඍණ A' බෙදීම B'. ඒ වගේම OA කියන එකේ අනුක්‍රමණය වෙන්නේ ඍණ A බෙදීම B. දැන් ඊට පස්සේ බලමු අපි OC ගේ OA කියන රේඛා දෙකේ සමීකරණ කොහොමද හදාගන්නේ කියලා. අපි අනුක්‍රමණ දෙක දැනගත්තා. ඒ වගේම අපි දන්නවා O කියන්නේ මූල ලක්ෂය කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම OC කියන රේඛාවෙත් OA කියන රේඛාවෙත් සමීකරණය අනිවාර්යයෙන්ම y සමානයි mx ආකාරය විය යුතුයි. එම නිසා OC ගේ සමීකරණය වෙන්නේ a' x ධන b' y සමානයි බිඳුවයි. OA ගේ සමීකරණය වෙන්නේ ax ධන by සමානයි බිඳුවයි. දැන් අපෙන් අහන්නේ OB ගේ විකර්ණයේ සමීකරණයයි AC විකර්ණයේ සමීකරණය. එහෙනම් අපි මුලින්ම BO විකර්ණයේ සමීකරණය බලමු. අපි දන්නවා BO විකර්ණය ලැබෙනවා L හා L' ඡේදන ලක්ෂය හරහා යන සමීකරණය මගින්. අපි අපේ මේ ගානේ පළවෙනි කොටසෙන් කිව්වා සරල රේඛා දෙකක් ඡේදනය වෙන ලක්ෂය හරහා යන සමීකරණේ මෙන්න මේ ආකාරය වෙනවා කියලා. අපි එහි BO සමීකරණය මෙන්න මේ ආකාරයට ලියා ගත්තා. ඒ වගේම එම රේඛාව මූල ලක්ෂය හරහා යන නිසා මූල ලක්ෂයේ ඛණ්ඩාංක අපිට පුළුවන් මේ BO විකර්ණයේ තියෙන සමීකරණයට ආදේශ කරන්න. එමගින් අපිට පුළුවන් ලැම්ඩා සඳහා අගයක් ලබා ගන්න. එම ලැම්ඩා අපේ BO විකර්ණයේ සමීකරණයට ආදේශ කිරීමෙන් අපිට BO විකර්ණයේ සමීකරණය මේ ආකාරයට ලැබෙනවා. ඒකත් අපිට පේනවා x හා y ගේ පළවෙනි මාත්‍රේ නිසා මේක අනිවාර්යයෙන්ම සරල රේඛාවක් බව. ඊට පස්සේ අපිට තියෙන්නේ AC රේඛාවට අදාළ සමීකරණය ලබා ගන්න. අපි
ඒක ගන්නෙ කොහොමද කියලා බලමු. C කියන ලක්ෂයේ ඛණ්ඩාංක අපි x0 y0 ලෙස ගනිමු. ඊට පස්සේ අපි දන්නවා AC විකරණයේ සමීකරණයත් ආයි අර සරල රේඛා දෙකක ඡේදන ලක්ෂය හරහා යන සමීකරණයේ භාවිතයෙන් අපිට ලියා ගන්න පුළුවන් කියලා. ඒකත් පළවෙනි මුල කොටස වගේම මේ ආකාරයට අපිට μ කියන පැරාමිතියක් ආශ්‍රයෙන් ලියාගත හැකියි. ඊට පස්සේ අපි දන්නවා එම රේඛාව අනිවාර්යයෙන්ම අපේ C කියන ලක්ෂය හරහා යා යුතුයි. එම නිසා මේ C ඛණ්ඩාංක අනිවාර්යෙන් අපේ මේ සරල රේඛාවට තෘප්ත වෙනවා. එහෙනම් එම C ලක්ෂයේ ඛණ්ඩාංක එම සමීකරණයට ආදේශ කිරීමෙන් අපිට μ සඳහා අගයක් ලබාගත හැකියි. ඒක තමයි මෙතන කළා අපිට ලැබෙනවා μ සඳහා අගයක්. ඊට පස්සේ අපි AC විකරණයේ සමීකරණයට අර μ තියෙන තැන් වලට මේ අගය ආදේශ කිරීමෙන් AC විකරණය සඳහා සමීකරණයක් ලබා ගත්තා. ඊට පස්සේ අහනවා විකරණයේ සමීකරණය සොයා ගැනීමෙන් පස්සේ සමාන්තරාශ්‍රය රොම්බසයක් වීමට සඳහා අවශ්‍යතාවය කුමක්ද කියලා. අපි දන්නවා රොම්බසයක් අනිවාර්යයෙන්ම සමාන්තරාශ්‍රයක් වෙනවා. ඒ වගේම සමාන්තරාශ්‍රයකට වඩා තිබෙතු අනිත් කොටස තමයි අනිවාර්යයෙන්ම මේ විකර්ණ දෙක ලම්බකව ඡේදනය වෙනවා. එහෙනම් අපි මෙන්න මේ දත්තේ භාවිතා කිරීමෙන් අපිට පුළුවන් රොම්බසයක් වීම සඳහා අවශ්‍යතාවය ලබා ගන්න. එහෙනම් අපි බලමු BO විකර්ණයේ අනුක්‍රමණය ලබා ගන්න. අපි දන්නවා ඕනෑම සරල රේඛාවක අනුක්‍රමණය ලබා ගන්න පුළුවන් කියලා. ඍණ x සංගුණකයේ බෙදීම y සංගුණකය. එමගින් අපිට පේන ඇති BO විකර්ණයේ සමීකරණය මෙතනින් ලැබුණා. ඒ වගේම AC විකර්ණයේ සමීකරණයේ අනුක්‍රමණයත් අපිට මෙතනින් ලැබුණා. අපි මුලින්ම කිව්වා AC හා OB ලම්බක විය යුතුයි කියලා. එහෙනම් ලම්බක වෙනවා නම් අනිවාර්යයෙන්ම AC ගේ අනුක්‍රමණයයි OB ගේ අනුක්‍රමණයයි ගුණිත ඍණ 1 වෙනවා. මේ අනුක්‍රමණ දෙක ආදේශ කිරීමෙන් සහ අපි මේවා ගුණ කිරීමෙන් පසු අපිට මෙන්න මේ වගේ ප්‍රකාශයක් ලැබෙනවා. එහෙනම් මේ OABC රොම්බසයක් වීම සඳහා අවශ්‍යතාවය තමයි මේ අපිට ලැබිලා තියෙන්නේ. අපි තවත් ගණිත ගැටලුවක් දෙස බැලුවොත් තුන්වෙනි ගැටලුවෙන් කියවෙන්නේ AX ධන BY ධන C සමානයි බිඳුව රේඛාව P1 හි ඛණ්ඩාංක x1 y1 හා P2 හි ඛණ්ඩාංක x2 y2 විදිහට ලක්ෂ්‍ය යා කරන රේඛාව මෙන්න මෙම අනුපාතයට බෙදෙන බව පෙන්වන්න. ඊට පස්සේ කියනවා ABC ත්‍රිකෝණයක BCCA AB පාද පිළිවෙලින් මෙම U1 හා U2 U3 රේඛා මගින් පිහිටනු ලැබේ. K නියතයක් විට U3 ඍණ KU2 සමානයි බිඳුව රේඛාව A හරහා යන බවද K මෙන්න මේ ප්‍රකාශය අනුපාතයට BC බෙදෙන බවද පෙන්වන්න. ඊට පස්සේ කියනවා මෙන්න මේ ප්‍රකාශය ධන වීම හෝ ඍණ වීම අනුව ත්‍රිකෝණයේ A කෝණය මහා කෝණයක් හෝ සුළු කෝණයක් බව පෙන්වන්න. අපි ගානේ දෙස බැලුවොත් ඔයගලන්ට පේනවා ඇති අපිට මුලින්ම කියන්නේ සරල රේඛාවක් දීලා ලක්ෂ දෙකක් දීලා එමෙ මෙන්න මේ ලක්ෂ්‍ය යා කරන රේඛාව මේ අනුපාතයට බෙදෙන බව මුලින්ම පෙන්වන්න තියෙන්නේ. අපි එහෙනම් සරල රේඛාව මේ විදිහට නම් කරගත්තා AX ධන BY ධන C සමානයි බිඳුව කියලා ලක්ෂ දෙක ලකුණු කරගත්තා. අපි ලැම්ඩා μ අනුපාතයට මෙම ලක්ෂ දෙක මේ රේඛාවෙන් බෙදෙන බව අරගෙන අපි මේක විසඳන්නේ කොහොමද කියලා බලමු. දැන් අපි දන්නවා ඕනම මේ වගේ ස්ථානයකදී P කියන ලක්ෂයේ ඛණ්ඩාංක කොහොමද සොයාගන්නේ කියලා. අපි දන්නවා ලැම්ඩා වාරයක් P ගේ P2 හි x ඛණ්ඩාංකයේ ධන μ වාරයක් P1 ගේ x ඛණ්ඩාංකයේ බෙදීම ලැම්ඩා ධන μ වලින් P ලක්ෂයට අදාළ x ඛණ්ඩාංකය ලබා ගන්න පුළුවන් බව. ඒ වගේම P ලක්ෂයට අදාළ y ඛණ්ඩාංකය ලබා ගන්න පුළුවන් ලැම්ඩා වාරයක් P2 ගේ y ඛණ්ඩාංකයේ ධන μ වාරයක් P1 ගේ y ඛණ්ඩාංකය බෙදීම ලැම්ඩා ධන μ මගින්. මෙම P ලක්ෂයේ ඛණ්ඩාංක අනිවාර්යයෙන්ම
අර දීලා තියෙන සරල රේඛාවේ සමීකරණය තෘප්ත කළ යුතුයි. එම නිසා එම p ලක්ෂයේ ඛණ්ඩාංක එම රේඛාවට ආදේශ කිරීමෙන් ඕගලන්ට දැනගන්න පුළුවන් ලැම්ඩා μ සඳහා ප්‍රකාශයක්. මේ මෙතන තියෙන්නේ ඒව ආදේශ කිරීමෙන් ලැබෙන අගේ මම හිතනවා මේ සුළු කිරීම ඕගලන්ට තනි කෙනෙක් කරගන්න පුළුවන් කියලා. ඕගොල්ලෝ මේ දේ බැලුවොත් පිළිතුර අපිට මේ ආකාරයට ලැබෙනවා. ඊට පස්සේ ගානේ කියනවා ABC ත්‍රිකෝණයක පාදවල සමීකරණ කිහිපයක් දීලා මුලින්ම කියනවා අපිට ඒ හරහා යන සමීකරණය මෙන්න මේ ආකාරයේ බව පෙන්වන්න කියලා. ඔයගලන්ට මතක ඇති මම මීට කලිනුත් සරල රේඛා දෙකක ඡේදන ලක්ෂ්‍ය හරහා යන සමීකරණය මේ ආකාරයේ බව පෙන්වුවා. ඒ විදිහටම අපිට පුළුවන් මේ ගැටලුව විසඳන්නත්. අපි A කියන ලක්ෂයේ ඛණ්ඩාංක ගමු xa ya ලෙස. අපි දන්නවා ඒ අනිවාර්යයෙන්ම u2 සමීකරණය සහ u3 සමීකරණය තෘප්ත කරනවා කියලා. එම නිසා x y තියෙන තැන් xa ya u2 සහ u3 කියන සමීකරණ වලට xa ya ඛණ්ඩාංක ආදේශ කිරීමෙන් අපිට පළවෙනි සමීකරණය සහ දෙවෙනි සමීකරණය ලැබිලා තියෙනවා. ඊට පස්සේ අපි අර දීලා තිබුණා අපිට u3 ඍණ ku2 සමානයි බිඳුව සමීකරණයේ ඒ හරහා යන බව පෙන්වන්න කියලා. අපි එනම් ඒ සමීකරණය සලකමු. එම සමීකරණය සැලකීමෙන් පස්සේ අපිට පේනවා අනිවාර්යයෙන්ම මෙයත් සරල රේඛාවක් කියලා. මොකද x y පළවෙනි මාත්‍රයේ සමීකරණයක් නිසා මේ අනිවාර්යයෙන්ම සරල රේඛාවක් විය යුතුයි. ඊට පස්සේ වම් පැත්තට අපි A ලක්ෂයේ ඛණ්ඩාංක ආදේශ කරොත් ඕගලන්ට පේනවා ඇති ඒක බිඳුවට සමාන වෙනවා කියලා. එම නිසා අපිට කියන්න පුළුවන් A ලක්ෂය හරහා යන රේඛාවක සමීකරණය මෙන්න මේ u3 ඍණ ku2 සමානයි බිඳුව ආකාරය කියලා. ඊට පස්සේ අපේ ගානේ කියනවා A හරහා යන මේ රේඛාව BC රේඛාව මෙන්න මේ අනුපාතයට බෙදෙන බව පෙන්වන්න කියලා. අපි දැන් අපේ ඒක විසඳන හැටි බැලුවොත් BC හමුවන ලක්ෂ්‍ය D ලෙස අපි නම් කරගත්තොත් B ලක්ෂ්‍යයත් XB YB හා C ලක්ෂ්‍ය XC YC ලෙස නම් කරගත්තට පස්සේ අපේ මුලින්ම අපි ඔප්පු කරා අනුපාතය මෙන්න මෙතන මේ පේනවා ඇති ලැම්ඩා μ අනුපාතය ලියා ගන්න විදිය මේක හොඳට බැලුවොත් ඕගලන්ට පුළුවන් මේ දෙස හොඳින් බැලුවාට පස්සේ ඕගලන්ට පුළුවන් මෙතනදිත් BD ට DC අනුපාතය ලියන්න. ඒ රටාව අල්ලගත්තොත් ඕගලන්ට මෙතන පැහැදිලිව ඒ රටාවට අදාළව මේ සමීක ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා B ලක්ෂයේ ඛණ්ඩාංක අනිවාර්යයෙන්ම u3 කියන සමීකරණය තෘප්ත කළ යුතුයි කියලා. ඒක ආදේශ කිරීමෙන් අපිට C3 සඳහා මේ වගේ ප්‍රකාශයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම C ලක්ෂයේ ඛණ්ඩාංක u2 කියන සමීකරණය මත බැවින් අපිට ඒක C ලක්ෂයේ ආදේශ කිරීමෙන් මේ u2 සරල රේඛාවේ සමීකරණයට අපිට C2 සඳහා මේ ලබාගත හැකි. ඊට පස්සේ ඕගලන්ට තේරෙනවද මෙන්න මෙතනට මේ සියලුම දේවල් C2 C3 ආදේශ කිරීමෙන් ඕගලන්ට මෙන්න මේ වගේ එකක් ලැබෙනවා. ඊට පස්සේ අපි XB ඍණ X3 වලින් මේ සම්පූර්ණ ප්‍රකාශයම බෙදුවා. බෙදුවට පස්සේ ඕගලන්ට පේනවා ඇති මෙන්න මෙතනින් කියවෙන්නේ මොකක්ද කියලා. මෙතනින් කියවෙන්නේ BC රේඛාවේ අනුක්‍රමණය. අපිට BC රේඛාවේ අනුක්‍රමණය අපි දන්නවා. ඒක මේක තමයි මෙතනට ආදේශ කරලා තියෙන්නේ. ඒකෙන් අපිට මේ වගේ ප්‍රකාශයක් ලැබෙනවා. ඊට පස්සේ ඕගලන්ට පේනවා දැන් මේ BD ට DC අනුපාතයේ නොදන්න K පදයක් තියෙනවා. මෙන්න මේ K සඳහා අගයක් අපිට ලබා ගත යුතුයි. ඒක අපි ලබා ගන්නේ මෙන්න මේ ආකාරය. අපි ගන්නවා AB සහ AD ලම්බක වෙන විදිහට D කියන ලක්ෂය. අපි AB සහ AD ලම්බක නම් AB ගේ අනුක්‍රමණය වැඩි කිරීම AD ගේ අනුක්‍රමණය අපි දන්නවා ඍණ 1යි කියලා. AB ගේ අනුක්‍රමණය මෙතන ලියලා තිනවා, AD ගේ අනුක්‍රමණය ආයි මෙතන ලියලා තිනවා. ඒ දෙක සුළු කිරීමෙන් පස්සේ K සඳහා අගයක් අපිට ලැබෙනවා.
මෙතන මේ K සඳහා එමාගේ ආදේශ කිරීමෙන් අපිට BD to DC අනුපාතය මේ ආකාරයට ලැබෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති ඕගොල්ලන්ගේ ගැටලුවේ දුන්නා මෙන්න මේ වරහන් තුනෙන් කියවෙන කොටස ධන ඍණ වීම අනුව තමයි මේක BD to DC මේ ඇතුළතින් හරි පිටතින් හරි බෙදෙන්නේ කියලා. එහෙනම් අපිට පේනවා ඇති මෙන්න මේ A3 වර්ගයේ ධන A3 වර්ගයේ මෙන්න මේකයි මේ සමීකරණ තුනෙන්ම කියවෙන්නේ අනිවාර්යයෙන්ම ධන සංඛ්‍යා. එහෙනම් මෙන්න මේ වරහන් තුනෙන් කියවෙන ප්‍රකාශනයේ ධන ඍණ වීම අනුව මේ අනුපාතය වෙනස් වෙනවා. එහෙනම් අපිට පේනවා ඇති ඒ කෝණයේ මහා කෝණයක් හෝ සුළු කෝණයක් වීමට අනිවාර්යයෙන්ම මේ අනුපාතය කුඩා හෝ සමානයි බිඳුවේ යුතුයි. එහෙනම් ඔය කියන්නේ මෙන්න මේ ප්‍රකාශය කුඩා හෝ සමානයි බිඳුව වීම අනුව ඒ කෝණයේ මහා කෝණයක් හෝ සුළු කෝණයක් බවට පත් වෙනවා. අපි තවත් ගැටලුවක් දැස බැලුවොත් AX ධන BY ධන C සමානයි බිඳුව රේඛාව අනුබද්ධයෙන් X0 Y0 ලක්ෂයේ ප්‍රතිබිම්බයේ ඛණ්ඩාංක X0 ධන AT, Y0 ධන BT බව පෙන්වන්න. මෙහි T ඍණ දෙවාරයක් AX0 ධන BY0 ධන C බෙදීම A වර්ගයේ ධන B වර්ගයේ බව පෙන්වන්න. AX ධන BY ධන C සමානයි බිඳුව සරල රේඛාව අනුබද්ධයෙන් A' X ධන B' Y ධන C' සමානයි බිඳුව රේඛාවේ ප්‍රතිබිම්බය සොයන්න. ඊට පස්සේ කියනවා I අනු ABC ත්‍රිකෝණයේ අන්තර්වෘත්තයේ කේන්ද්‍රයයි AB BI CI රේඛා පිළිවෙලින් y ධන x ඍණ 3 සමානයි බිඳුව සහ 2x ධන y ඍණ 2 සමානයි බිඳුව ඒ වගේම x ඍණ y ධන 3 සමානයි බිඳුව වේ. ත්‍රිකෝණයේ BC හා AC පාදවල සමීකරණ සොයන්න. අපි මුලින්ම බලමු මේ ගැටලුවේ පළවෙනි කොටස විසඳන්නේ කොහොමද කියලා. අපි සරල රේඛාවේ සමීකරණයේ AX ධන BY ධන C කියලා දීලා තිබ්බා. ඒක ලකුණු කරගත්තා. X0 Y0 ලක්ෂ්‍ය A ලෙස නම් කරගත්තා. A හි ප්‍රතිබිම්බය අපි B කියලා නම් කරගත්තා. ඒ ඛණ්ඩාංක XB YB ලෙස ලියාගත්තා. අපි දන්නවා AB ගේ අනුක්‍රමණය කොහොමද හොයන්නේ කියලා. y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. එහෙනම් YB ඍණ AB ගේ අනුක්‍රමණය වෙන්නේ YB ඍණ YO බෙදීම XB ඍණ X0. සරල රේඛාවේ අනුක්‍රමණය අපි ලියන්න දන්නවා x ඍණ x ගේ සංගුණකයේ බෙදීම y ගේ සංගුණකය. මේ රේඛා දෙක ලම්බක බැවින් එම රේඛාව සහ AB ගේ අනුක්‍රමණ දෙකේ ගුණිතය ඍණයකට සමාන කිරීමෙන් අපිට මේ වගේ ප්‍රකාශයක් ලැබෙනවා. නැවත වරක් විචල්්‍ය වෙන් කිරීමේ ක්‍රමය මත අපිට පුළුවන් YB සහ XB සඳහා අගයක් ලබා ගන්න. අපි මෙතන ගත්තොත් YB ඍණ YO බෙදීම B සමානයි T කියලා අරගෙන YB සඳහා අගයක් ගත්තා. මෙතනත් XB සඳහා අගයක් ගත්තා. මෙන්න මේ දෙක තමයි අපේ ප්‍රතිබිම්බයේ ඛණ්ඩාංක. ඒ වගේම අපි ඊට පස්සේ බලමු AB කියන රේඛාවට අදාළ මෙන්න මේ මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක කොහොමද කියලා. මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක අපි දන්නවා මේ ආකාරයට ලියා ගන්න පුළුවන් කියලා. ඒක අපි මේ ආකාරයට ලියාගත්තා. ඊට පස්සේ එම මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක මෙම සරල රේඛාව මත බැවින් මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක මෙම සරල රේඛාවට ආදේශ කිරීමෙන් ඔයගලන්ට T සඳහා අගයක් ලබා ගත හැකියි. ඊට පස්සේ අපිට කියලා තියෙන්නේ සරල රේඛා දෙකක් දීලා එම එක රේඛාවක් අනිත් අනුබද්ධයෙන් ගත්තොත් ප්‍රතිබිම්බය කොහොමද හොයන්නේ කියලා. අපි ප්‍රතිබිම්බ රේඛාව මත විචල්්‍ය P කියන එක x බා y බා කියලා ලක්ෂ්‍ය සලකමු. අපි දන්නවා AX ධන BY ධන C රේඛාව තුලින් මෙම ලක්ෂයේ ප්‍රතිබිම්බය P ලක්ෂයේ ප්‍රතිබිම්බය අනිවාර්යයෙන්ම මෙන්න මේ A' X ධන B' Y ධන C' සමානයි බිඳුව රේඛාව මත විය යුතුයි කියලා.
එම නිසා අපිට අර පළවෙනි දත්තේ පාවිච්චි කිරීමෙන් P' ලක්ෂයේ ඛණ්ඩාංක මෙන්න මේ ආකාරයට ලබාගත හැකියි. ඒ වගේම T සඳහාත් මේ වගේ ප්‍රකාශයක් ලබාගත හැකියි. අපි මුලින්ම මෙය සාධනය කර පෙන්වුවා. ඊට පස්සේ P' ලක්ෂයේ ඛණ්ඩාංක අනිවාර්යයෙන්ම මෙන්න මේ A' x ධන B' y ධන C' සමානයි බිඳුව රේඛාව තෘප්ත කරන නිසා මෙම P' ලක්ෂයේ ඛණ්ඩාංකෙම සමීකරණයට ආදේශ කිරීමෙන් අපිට මේ වගේ ප්‍රකාශයක් ලැබෙනවා. ඒ වගේම මේ විචල්්‍ය ආකාරයට ලිවීමෙන් P ලක්ෂයේ පතය අපිට ලබාගත හැකියි. ඊට පස්සේ අපිට කිව්වා ABC ත්‍රිකෝණයේ I කියලා ABC ත්‍රිකෝණයක් තියෙනවා. I කියන්නේ අන්තර්වෘත්තයේ කේන්ද්‍රය කියලා. AB සහ BI CI පාද වල සමීකරණ දීලා තිබ්බා. අපෙන් අහන්නේ BC සහ AC පාදවල සමීකරණ. අපි මුලින්ම මෙතනදී බලය යුතුයි අන්තර්වෘත්තයේ කේන්ද්‍රය කියන්නේ මොකක්ද කියලා. අන්තර්වෘත්තයේ කේන්ද්‍රය වෙන්නේ කෝණ සමච්ඡේදක හමු වන ලක්ෂය. ඒ කියන්නේ මෙන්න මේ B කෝණයේත් C කෝණයේත් A කෝණයේත් කෝණ සමච්ඡේදක හමු වන ලක්ෂය තමයි කැපිටල් I ලෙස නම් කරන්නේ. දැන් අපි බැලිය යුතුයි මේ ගාන කොහොමද අපි විසඳන්න පටන් ගන්න කියලා. අපිට පේනවා දැන් හොයන්න කියලා තියෙන්නේ AC සහ BC සමීකරණවල පාදවල සමීකරණනේ. එහෙනම් මුලින්ම BC පාදයට අදාළ සමීකරණය ලබා ගන්න එක පහසුයි. මේ දීලා තියෙන දත්ත දෙස බැලුවොත් මොකද BI සමීකරණයත් අපිට දීලා තියෙනවා. ඒ වගේම AB සමීකරණයත් අපිට දීලා තියෙනවා. අපි දන්නවා AB සමීකරණය BI සමීකරණයට අනුබද්ධයෙන් අපි කොහොමද ප්‍රතිබිම්බයක් හොයාගන්නේ කියලා මීට කලින් අපි සිද්ධාන්තයේදී පාවිච්චි කරා. එහෙනම් එම සිද්ධාන්තයට අනුව අපිට කෙලින්ම ලියත හැකි BC සමීකරණයේ රේඛාවේ සමීකරණය. මම හිතනවා ඔයගලන්ට මම කියපු එක තේරෙන්නේ නැති කියලා. ඒ ආකාරයෙන් මේක ලිව්වොත් ඔයගලන්ට මේ විදිහට සුළු කරගෙන ගිහිල්ලා අපිට ලැබෙනවා BC පාදයේ සමීකරණය. ඊට පස්සේ අපි බලමු AC රේඛාවේ සමීකරණය කොහොමද ලබා ගන්න කියලා. ඒකත් BC රේඛාව CI රේඛාවට අනුබද්ධයෙන් ප්‍රතිබිම්බය ලැබෙන එකකින් තමයි AC රේඛාව ලැබෙන්නේ. මුලින් කියපු සිද්ධාන්තයට අදාළව අපිට AC පාදයේ සමීකරණයත් මේ ආකාරයෙන් ලබාගත හැකියි. මම හිතනවා ඔයගලන්ට ඛණ්ඩාංක ජ්‍යාමිතියේ සරල රේඛාව පිළිබඳ ගැටලු ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. කොහොමද ගණිත ගැටලුවක් විසඳගන්නේ කියලා. මම මුලදීම ඔයගලන්ට කිව්වා අපි අද වැඩසටහන පියවර දෙකක් යටතේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා. දෙවන පියවර වශයෙන් ඔබලා විභාගයට මුහුණ දීමේදී සැලකිය යුතු කරුණු මොනවද කියලා දැනගන්න එක මට හිතෙනවා ඔයගොල්ලෝ වැදගත් කියලා. මොකද ඉදිරියේදී විභාගයට මුහුණ දීමට සිටින සිසු සිසුවියන් නිසා මම ඒ සඳහා ආරාධනා කරනවා අප අධ්‍යයනාංශයේ කතිකාචාර්ය නලින් ගණේගොඩ මහතාට ඔබ සඳහා කතා කිරීමට. බොහොම ස්තුතියි. මෙතන මේ කියු පරිදිම අපි මේ වැඩසටහනේ දෙවන අධ්‍යයන වශයෙන් ඔබ විභාගයට මුහුණ දීමේදී විශේෂයෙන් සැලකිලිමත් යුතු කරුණු කිහිපයක් සම්බන්ධව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊටමත් කෙටියෙන් ඔබ දන්නා උසස් පෙළ විභාගය හුදෙක් විභාගයක් නෙමෙයි, තරංග විභාගයක්. එම නිසා එම තරංගයට මුහුණ දීමේදී ඔබගේ හැකියාවන් මනාව ප්‍රගුණ කරගෙන කුසලතා බද්ධ කරගෙන ඔබ විභාගයට මුහුණ දිය යුතුයි. ඒ අනුවයි ඔබගේ හැකියාව මත තීරණය වන්නේ ඔබ කිනම් දක්ෂතාවයකින් යුතු පුද්ගලයෙක්ද යන්න. ඒ අනුව මීට කලින් වැඩසටහනකදීත් ඔබගේ දැනුම සහ කුසලතා හසුරුවාගත යුත්තේ කෙසේද? ඒවා අඩු මට්ටමක තිබෙනවා නම් එම මට්ටම් වැඩි කරගන්නේ කෙසේද යන්න පිළිබඳ අපි කෙටියෙන් සාකච්ඡා කරා. ඉන් අනතුරුව යම් විෂය කරුණු ග්‍රහණය කර ගැනීම සහ ඒවා ධාරණය කර තබා ගැනීම පිළිබඳවත් අපි සාකච්ඡා කළා මුල් වැඩසටහනේදී. ඒ සඳහා වූ සරල ආකෘතියකුත් අපි ඉදිරිපත් කරා. අද වැඩසටහන යටතේ සංයුක්ත ගණිතීය ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමේදී විශේෂයෙන් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු 4ක් සම්බන්ධව
මේවා විභාගයට පමණක් නෙමේ ඔබගේ උසස් පෙළ විභාගයට පමණක් නෙමේ ගණිතය ආශ්‍රිත වෙනත් විභාගයකදී පවා ඔබට යොදාගත හැකි විශේෂ කරුණු වලින් සමන්විත සාකච්ඡාවක් වේවි. මේ යටතේ මම ප්‍රධාන කරුණු 4ක් ගැන සාකච්ඡා කරනවා. පළමුවෙන් සම්පූර්ණයෙන්ම ඔබ ප්‍රශ්නයක් කියවිය යුත්තේ ඇයි යන්න අපි මුලින්ම සාකච්ඡා කරමු. දෙවනුව කාලය කළමනාකරණය කර ගැනීම සහ ඇගයීම් මට්ටම් පිළිබඳ කෙටි සාකච්ඡාවක් කරමු. තුන්වෙනුව පිළිතුරු වල නැත්නම් විසඳුම් වල නිර්වද්‍යතාවයේ පරීක්ෂා කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? හතරවෙනුව ඔබ මගහරවා ගත යුතු දුර්වලතා සහ දුර්මත කීපයක් පිළිබඳවත් සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. පළමුවෙන් යටතේ අපි බලමු ප්‍රශ්නයක් නොමැතිනම් ගණිත ගැටලුවක් සම්පූර්ණයෙන්ම කියවිය යුත්තේ ඇයි යන්න. අපි දන්නවා බොහෝ අය කියනවා ඔබ ප්‍රශ්න පත්‍රය ලබා ගත්තාම ප්‍රශ්න පත්‍රය කියවන්න. ඔබ ගැටලුවක් තෝරා ගත්තාම එම ගැටලුව සම්පූර්ණයෙන් කියවන්න කියලා. ඇයි අපි මේ කියවිය යුත්තේ යන්න පිළිබඳව නිවැරදි අවබෝධයක් බොහෝ අය තුල නැහැ. මම ඒ සඳහා කරුණු 3ක් ඉදිරිපත් කරන්නම්. ඔබ ප්‍රශ්නයක් නිවැරදිව සම්පූර්ණයෙන් කියවිය යුත්තේ ඇයි යන්න. මුල්ම කාරණය තමයි එම ප්‍රශ්නය සම්පූර්ණයෙන් කියවීම තුලින් ඒ සඳහා අවශ්‍ය સિદ્ધාන්ත මොනවාද යන්න ඔබට හඳුනාගත හැකි. ඒ අනුව එම ප්‍රශ්නය තවදුරටත් ඉදිරියට කරනවාද නැද්ද යන්න පවා ඔබට මුලදී තීරණය කර හැකි. එයයි පළවෙනි කාරණය. දෙවැන්න එම ගණිත ගැටලුවේ අවශ්‍ය පියවර මොනවාද? ඒවා ප්‍රමුඛතාගත කරගත යුත්තේ කෙසේද යන්න. මම මුලින්ම කළ යුත්තේ මොකද්ද? දෙවැනිවට කළ යුත්තේ මොකද්ද? අවසානයේට කළ යුත්තේ මොකද්ද යන්න ප්‍රමුඛතා අනුපිළිවෙලක් ඔබට සකසාගත හැකි ගැටලුව සම්පූර්ණයෙන් කියවීම තුලින්. තුන්වෙනුව එම පියවර සඳහා වූ කාලයන් කෙසේ වෙන් කරවා ගත යුතුද යන්නත් ඔබට එම කියවීම තුලින්ම ලබාගත හැකි. කුමන කොටසට කෙතරම් කාලයක් අපට ගත වේද යන්න පිළිබඳ මූලිකව අදහසක් එහිදී ලබාගත හැකි. උදාහරණයක් වශයෙන් අපි සාපේක්ෂ ප්‍රවේගයේ ගැටලුවක් ගත්තොත් එහි මූලධර්ම ඔබ මුලින්ම හඳුනාගත යුතුයි. එම ගැටලුව කියවීමෙන් එම මූලධර්ම යොදන අවස්ථා පිළිබඳ ඔබට පියවර සකසාගත හැකි. එම පියවර කෙතරම් විගසින් කෙතරම් නිවැරදිතාවයකින් කළ යුතුද යන්න පිළිබඳ කාලයත් සමග සංසන්දනයක් කරගත හැකි. ඒ ආකාරයෙන් මුළු સિદ્ધාන්ත හඳුනා ගැනීම, කාලය කළමනාකරණය කර ගැනීම සහ ඒ අනුව මුළු ප්‍රශ්නයම හොඳින් සකසා කර පිළිතුරු සඳහා සකස් කර ගැනීමක් එම කියවීම තුළින් ඔබට කළ හැකි වෙනවා. දෙවැනි කාරණය අපි කාලය ගැන දැන් සඳහන් කළ නිසා අපි දෙවැනි කාරණයට පහසුවෙන් ළඟා විය හැකි කාලය කළමනාකරණය සහ ඇගයීම් මට්ටම් පිළිබඳ ගණිත ගැටලුවක් ගණිත ප්‍රශ්නයක් තුල ඇගයීම් මට්ටම් 3ක් අපි බලාපොරොත්තු වෙනවා. පළමුවෙන් තමයි මූලික ප්‍රතිඵල හෝ මූලික රූප සටහන් පිළිබඳ අවබෝධය. දෙවැන්න ප්‍රධාන ගණනය කිරීම නැත්නම් ප්‍රධාන යෙදීම් යන කොටස. තුන්වෙනුව අපෝහණයන් හෝ අර්ථ නිරූපණයන් යන අවසාන කොටස. මෙම ඇගයීම් මට්ටම් 3 ඔබ නිවැරදිව සාක්ෂාත් කරගත යුතුයි. පළමුවෙන් මූලික ප්‍රතිඵල, දෙවැන්න ප්‍රධාන යෙදීම් හෝ ප්‍රධාන ගණනය කිරීම, තුන්වෙනුව අපෝහණයන් හෝ අර්ථ නිරූපණයන්. අපි උදාහරණයක් සාකච්ඡා කරොත් අසමානතා ගැටලුවක් ගන්න. අපි මුලින්ම ඒ සඳහා ප්‍රස්ථාරගත කිරීම සිදු කරනවා. එම නිසා එම රූප සටහන් නිවැරදිව තිබිය යුතුයි. එය ඇගයීමට ලක්වෙන මට්ටමක්. දෙවැන්න ඒ ආශ්‍රිත ප්‍රධාන ගණනය කිරීම හෝ ප්‍රධාන නිර්මාණයන් තිබිය හැකියි. ඒ සඳහා අපි ඉක්මනින් කාලය ගත කර ගැනීමට අවශ්‍ය වෙනවා. එම කොටසට ඉක්මනින් පැමිණිය යුතුයි. ඒ ප්‍රධාන කොටසට. ඒ සඳහා වැඩි කාලයක් වෙන් කරගත යුතුයි. ඒ ප්‍රධාන ඇගයීම් මට්ටමක්. තුන්වෙනුව ඔබ ළඟා කරගත් ප්‍රධාන ප්‍රතිඵල ඇසුරෙන් යම් අපෝහණයන් හෝ තවදුරටත් සිදු කරන අර්ථ නිරූපණයන් තිබිය හැකියි. ඒ සඳහා ඊළඟට කාලය යොමු කරගත යුතුයි. බෙදාගත යුතුයි. උදාහරණයක් වශයෙන් සමහර විට අපෝහණයන් යම් විශේෂ ප්‍රතිඵලයකින් තවත් සාධාරණ වූ ප්‍රතිඵල කරා යොමු වෙන්න පුළුවන්. විස්තීර්ණයක් සිදු විය හැකියි. සමහර අවස්ථාවලදී සාධාරණ ප්‍රතිඵලයක් තවත් විශේෂ ප්‍රතිඵලයක් වෙත යොමු කරගත හැකියි. ඒ ආකාරයට අපෝහණ ගැටලු අපි දන්නවා බොහෝ තිබෙනවා. එම අර්ථ නිරූපණයන් ඔබ නිවැරදිව සකසාගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය කාලය වෙන් කරගත යුතුයි. ඔබ ප්‍රධාන මධ්‍යයේ තිබෙන ප්‍රධාන යෙදීම් ගණනය කිරීම නිවැරදිව සිදු කළා නම් මෙම අවසාන කොටස සඳහා ඊතරම් කාලයක් ගතවන්නේ නැහැ. නමුත් ඔබ නිවැරදිව එය ග්‍රහණය කරගත යුතුයි. කිනම් સિદ્ધාන්තයක් කිනම් ප්‍රතිඵලයක් මත මෙම අපෝහණයට භාජනය කරනවාද යන්න. ඊළඟට අපි පිළිතුරු වල නිවැරදිතාවය
පරීක්ෂා කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු 3ක් ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී මුලින්ම විශ්ලේෂී විසඳුම් එනම් සමීකරණ සූත්‍ර එසේ නොමැතිනම් අසමානතා වැනි දේ අපිට ලබාගත් යුතු වෙනවා සමහර ප්‍රතිඵලවලදී. ඒවා කෙතරම් නිවැරදිව අපි ලබාගෙන තිබෙනවාද යන්න පරීක්ෂා කරගත යුතුයි. දෙවනුව සංඛ්‍යාත්මක විසඳුම් වල නිර්වද්‍යතාවය. එනම් සුළු කිරීම යම් යම් ඉලක්කම් වල හැසිරවීම යෙදීම් පිළිබඳ නිවැරදිතාවයක් ළඟා කරගත යුතුයි. එම ගණිත කර්මය අපි නිවැරදිව සිදු කර තිබෙනවාද? නිවැරදි ඉලක්කම් නිවැරදි අවස්ථාවේදී භාවිත කර තිබෙනවාද? යන සංඛ්‍යාත්මක ආකාරයේ නිවැරදිතාවයකුයි එතන බලාපොරොත්තු වන්නේ. තුන්වෙනුව එම ගැටලුවේ විසඳුමට යම් රූප සටහනක් ප්‍රස්තාරයක් එසේ නොමැතිනම් ජ්‍යාමිතික නිරූපණයක් සම්බන්ධ නම් එම ජ්‍යාමිතික தත්ත්වයේ නිවැරදිතාවය ඔබ පරීක්ෂා කර යුතුයි. ඒ නිසා සමස්තයක් වශයෙන් ඔබ විසඳුම ලබා ගත්තාට පසු මෙම කරුණු තුන වෙන වෙනම ඔබ නිවැරදිව සිදු කර තිබෙනවාද යන්න පවා ඔබට පරීක්ෂා කරගත හැකියි. ඒ අනුව මුලින්ම විශ්ලේෂී විසඳුම නම් සමීකරණ යම්කිසි ගම්ම්‍ය වීම නිවැරදිව ලබාගෙන තිබෙනවාද? දෙවැන්න සංඛ්‍යාත්මකව ඔබ නිවැරදි ප්‍රතිඵල ලබාගෙන තිබෙනවාද? තුන්වෙනුව ප්‍රස්තාර හෝ ජ්‍යාමිතික නිරූපණයන් ඔබ නිවැරදිව සිදු කර තිබෙනවාද යන්න. ගණිත ගැටලුවකදී විශේෂයෙන්ම මේ වැදගත් හේතුව ගැටලුව සාමාන්‍යයෙන් මුල් කොටස සිදු කිරීමෙන් එහි ප්‍රතිඵලය දෙවැනි කොටස වෙත යොමු කරනවා. ඒ අනුව අනුක්‍රමිකව තමයි මුළු ගණනම සකස් වෙන්නේ බොහෝ විට. එම නිසා මෙම නිවැරදිතාවය ඒ කොටස් තුලදීම පරීක්ෂාවට ලක් කොට ඊළඟ කොටසට පිවිසෙන්නට හැකිනම් ඒ ඊටමත් වාසිදායක වෙනවා. ඒ අනුව ඔබට කාලය ඉතුරු කර ගැනීමක්ද සිදු කරගත හැකි වෙනවා. හතර වෙනුව අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඔබ තුල තිබෙන දුර්වලතා හෝ දුර්මත කිහිපයක් පිළිබඳව කරුණු ගෙන හැර දැක්වීමටයි. මුලදීම සිදු කළ යුතු කරුණ තමයි කතා කළ යුතු කරුණ තමයි යම් යම් විෂය කරුණු නොසලකා හැරීමක් අතහැර විභාගයට පැමිණීමක් බොහෝ අය සිදු කරනවා. සමහර විට ඒ පිළිබඳව ඔබට පන්ති කාමරයේදී ඉගෙන ගන්නට කාලය මදි වෙන්න පුළුවන්. නැත්නම් ඔබට තනිව ඉගෙන ගැනීමට පවා අවස්ථාවක් උදා නොවුනා විය හැකි. නමුත් අපි එම නොසලකා හැරීම තරම් අනුමත කළ හැකි තත්වයක් නෙමෙයි. ඔබ පුළුවන් තරම් සෑම විෂය කොටසක් සම්බන්ධව අවධානය යොමු කරගත යුතුයි. විශේෂයෙන් උසස් පෙළ දැන් නව නිර්දේශ යටතේ ඔබට අනිවාර්ය ප්‍රශ්නත් ලැබී තිබෙනවා. එම නිසා යමක් නොසලකා පැමිණීම යනු එම අවස්ථාවට ලැබෙන ලකුණු ප්‍රමාණය ඔබට අහිමි වීමක්. එම නිසා එම ප්‍රවණතාවය අපි සකසාගත යුතුයි. සෑම කොටසකටම අපි මුහුණ දෙනවා යන මතයෙන් ඔබ විභාගයට පැමිණිය යුතුයි. දෙවනුව විෂය කරුණු අතර සම්බන්ධතා. සමහර විෂය ඒකක තිබෙනවා එම විෂය ඒකකය තවත් ඒකකයක් හා සම්බන්ධ වෙනවා. එම නිසා එම සම්බන්ධතා පිළිබඳවත් හොඳ අවබෝධයකින් පැමිණිය යුතුයි. උදාහරණයක් ලෙස දෛශික. මෙය විශාල විෂය කරුණු වලින් සමන්විත කොටසක් නෙමෙයි. නමුත් ඒ සාපේක්ෂ ප්‍රවේගයේදී ඵල පද්ධතිවලදී මෙවලමක් වශයෙන් පාවිච්චි වෙනවා. එම නිසා ඒ අතර සම්බන්ධතා දැකීම තුලින් පැමිණෙනවා නම් ඔබට ගැටලු කෙරෙහි ඉතා හොඳින් මුහුණ දිය හැකි වෙනවා. තුන්වෙනුව ඔබ සැලකිලිමත් විය යුතු කරුණක් තමයි එකම වර්ගයේ ගැටලු පුහුණු වීම තුලින් ඔබට අමුතුවෙන් ලැබෙන හැකියාවක් නොමැති බව ඔබ තේරුම් ගත යුතුයි. ඔබ කල යුත්තේ ගණිත සිද්ධාන්ත වෙනත් අවස්ථාවලදී යෙදෙන්නේ කෙසේද පිළිබඳව හොඳ අවධානයක් අවබෝධයක් ලබා ගැනීමයි. එකම වර්ගයේ ගැටලු විශාල සංඛ්‍යාවක් හැදීම තුලින් ඔබට විශේෂ හැකියාවන් වර්ධනය වන්නේ නැහැ. ඔබ කල යුත්තේ යම් සිද්ධාන්තයක් විවිධ යෙදීම් ආශ්‍රිතව හසුරුවා ගන්නා ආකාරය අවබෝධ කර ගැනීමයි. එම නිසා ඔබ පහුගිය ප්‍රශ්න පත්‍ර ගැටලු නැවත සාදා යම්කිසි දැනුමක් ළඟා කර ගැනීමට උත්සාහ කරනවා නම් නිතරම බලන්න විවිධ ආකාරයේ ගැටලු වලට මුහුණ දී එම හැකියාවන් දියුණු කරගන්න. එම නිසා සමස්තයක් ලෙස විෂය ඒකක නොසලකා හැරීම, විෂය කරුණු අතර සම්බන්ධතා නොදැකීම සහ එකම වර්ගයේ ගැටලු වල පුහුණුව යන දුර්වලතා ඔබ පුදුවන් තරම් මගහරවාගත යුතුයි. විශේෂයෙන් දැනුම ළඟා කර ගැනීමට ඔබට අවස්ථා අහිමි වුණා නම්
සමවයස් කණ්ඩායම් අතර සාකච්ඡා කිරීම තුළින් ඔවුන්ගේ අත්දැකීම් ඔබගේ අත්දැකීම් බෙදා හදාගත හැකි. සමහර විට මෙම සාකච්ඡා වන කරුණු මතකයේ ඉබේම රඳා පවතිනවා. අපි දන්නවා සමහර විට අපි ගානක් හැදුවාට වඩා සාකච්ඡාවක් තුළින් විශාල අත්දැකීම් සම්භාරයක් ගොනු කරගත හැකි වෙනවා. එම නිසා සාකච්ඡා මට්ටමින් ගණිත ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන් නම් එයත් විශේෂ අවස්ථාවක් වේවි ඔබගේ හැකියාව දියුණු කරගන්න. ඊට අමතරව විවිධ පොත්පත් පරිශීලනය, විවිධ ගැටලු වලට යොමු වීම ආදී දේ සිදු කරගත හැකි. පන්ති කාමරය තුලදීත් ඔබට දක්ෂතාවය තිබෙනවා නම් එම කරුණු නිවැරදිව ග්‍රහණය කොට නිවැරදිව ධාරණය කර ගැනීම තුළින් විභාගයට පැමිණිය හැකියි. සමස්තයක් ලෙස අපි කරුණු 4ක් පිළිබඳවයි අවධානය යොමු කළේ. මුලින්ම අපි කතා කරා විභාගයේදී මුහුණ දීමේදී සිදුවිය යුතු කරුණු මොනවාද යන්නේ. ඒ යටතේ අපි සාරාංශයක් වශයෙන් කිව්වොත් ප්‍රශ්නයක් සම්පූර්ණයෙන්ම කියවිය යුත්තේ ඇයි යන්න අපි සාකච්ඡා කරා. දෙවනුවට ඔබගෙන් බලාපොරොත්තු වෙන ඇගයීම් මට්ටම් මොනවාද? ඒ ඇගයීම් මට්ටම් කුමන කාලය කළමනාකරණය කර ගැනීම හා අනුබද්ධ කරගන්නේ කෙසේද යන්න අපි සාකච්ඡා කළා. තුන්වෙනුව පිළිතුරු වල නිවැරදිතාවය පරීක්ෂා කිරීමට ඇති අවශ්‍යතාවය සහ ඒ සඳහා කාලය අපි කෙසේ අසුරවාගත යුතුද යන්න අපි සාකච්ඡා කරා. හතරවෙනුව මගහරවාගත යුතු දුර්මත කීපයක් පිළිබඳවත් අපි සාකච්ඡා කළා. මේ සමස්ත කරුණු සියල්ල උසස් පෙළ විභාගයේදී පමණක් නෙමෙයි, උසස් පෙළ සංයුක්ත ගණිතයේ විභාගයේදී පමණක් නෙමෙයි, වෙනත් විභාග කටයුත්තකදීත් ඔබට යොදාගත හැකි වෙනවා. මේ පිළිබඳ අවධානය හොඳින් යොමු කරගත හොත්. අවසාන වශයෙන් විශේෂයෙන් ඔබ සංයුක්ත ගණිතයේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන සිසුයන් හැටියට කාලය පිළිබඳ ඉතාමත් හොඳ අවධානයක් යොමු කරගත යුතුයි. මොකද ඔබ දන්නවා ගණිත ගැටලුවක් යන්න විස්තරාත්මක ප්‍රශ්නයකට මුහුණ දෙනවට වඩා ඉතා සියුම් කටයුත්තක්. එහි පියවර නිවැරදිව තර්කානුකූලව සකසා නොගතහොත් ඔබට කාලය අපතේ යවන්න සිදු වෙනවා. සමහර විට කාලය ගත කළත් නිවැරදි ප්‍රතිඵල කරා ළඟා වීමට නොහැකි වෙනවා. එම නිසා මේ කරුණු දෙකම හොඳින් සැලකිලිමත් වී ඒ දෙක සමතුලිතව තබාගෙන කාලය නිවැරදිව හසුරුවා ගැනීම සහ නිවැරදි දේ කිරීම යන්න හැමතිස්සෙම මතකයේ තබාගෙන තමයි ඔබ ගැටලු වලට මුහුණ දිය යුත්තේ. එම නිසා එම කරුණුත් මතක තබා ගන්න. අවසාන වශයෙන් විශේෂයෙන් මතක් කළ යුතු වන්නේ ගණිතය යන්න ඔබ තුලම පවතින හැකියාවක්. එය බාහිර සාධක මත තීරණය වන්නට ඉඩ තබන්න එපා. එම හැකියාව ඔබ විසින්ම උද්දීපනය කරගත යුතු දෙයක්. එය සඳහා ඔබ නොයෙකුත් ක්‍රමානුගමනය කරන්න පුළුවන්. නමුත් එය ඔබ තුල පවතින ශක්තියක් ලෙස හඳුනා ගන්න. ඔබට යම් හැකියාවක් නොමැතිනම් එම හැකියාව සැඟවී තිබිය හැකියි. එය අවසන් මොහොතේ ඔබට පෙනී යා හැකියි. එම නිසා පුළුවන් තරම් එම ගණිත හැකියාවන් උද්දීපනය වන ආකාරයේ අභ්‍යාසවල මේ විභාග ආසන්නයේ පවතින කාලයේදී ඔබ යොමු වෙත යන්න අපගේ බලාපොරොත්තුව. එසේනම් අපි අද වැඩසටහන අවසන් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපගේ මුල් අධ්‍යයන වශයෙන් දිනුෂියා රොඩ්රිගෝ මහත්මිය විසින් සරල රේඛාව පිළිබඳ ගැටලු සාකච්ඡා කරා. දෙවැනි අධ්‍යයන වශයෙන් විභාගයට මුහුණ දීමේදී සැලකිලිමත් යුතු විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. අපි හිතනවා ඔබට මින් යම්කිසි අවබෝධයක් එම විෂය කරුණු සම්බන්ධව සහ විභාගයට මුහුණ දීමට අවශ්‍ය කරුණු සම්බන්ධව ලැබෙන්න ඇතයි කියා. අපි අද වැඩසටහන ගෙනාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණිත විද්‍යාඥාංශය හා අනුබද්ධිතවයි. මේ තුලින් ඔබට යම්කිසි උපකාරයක් සැලසුණා නම් එයයි අපගේ බලාපොරොත්තුව. මෙවැනි වැඩසටහන් තුලින් අපි ඉදිරියේදීත් හමු වෙමු. ඔබට බොහොම ස්තුතියි.